පවුල් පාලනයක් නැහැ කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් නැමැති බැසිල් රාජපක්ෂ, එතකොට රාජ්‍ය ආරක්ෂක ඇමති චමල් රාජපක්ෂ, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ. එතනම රාජපක්ෂලා පස් දෙනෙන්නේ. එතකොට පවුල් පාලනයක් නෙමේද? තමන්ගේ පවුලේ අයව දාගෙන තියෙන්නේ මෙන්න මේක නිසා තමයි. ඒ නිසා පවුල් පාලනයක් කරන්නේ නැහැ. ඥාතීන් තමන් ඒ ස්ථානවලට අනුයුක්ත කරන්නේ නැහැ කියලා බලයටපත් වෙලා මේ පවුල් ගහක් හදලා ඒ පවුලේ ඥාතීන් තැන් තැන් වලට දාලා ඔවුන් හරහා මේ කරන ක්‍රියාදාමය අපේ රටේ ජනතාව දැන් හොඳටම තේරලා තියෙනවා. සාමාන්‍යයෙන් දේශපාලනයකට එන්න ඉස්සෙල්ලා තමයි පළවෙනි ඡන්දෙට ගමේ මිනිස්සු එකතු වෙලා කාර් එකක් අරන් දීපු පවුලේ අය මේ දැන් වෙද්දි ලංකාව විතරම ආසියාවේ කෝටිපති පවුලක් බවට පත් වෙන්නේ කොහොමද? කිසිම රැකියාවක් කරලා නැහැ. දේශපාලනය විතරයි රැකියාව. දේශපාලනයෙන් එහෙනම් කොහොමද මේ මෙහෙම වෙන්නේ? දැන් මේ මල්වාන ඉඩම තියෙන්නේ තිරුගේ නඩේසන් නමින්. ගේ හදලා තියෙන බැසිල් රාජපක්ෂ. ඉතින් එතකොට ඒකෙන් ඔප්පු වෙනවනේ මේගොල්ලන්ගේ මුදල් කළමනාකරණය කවුද කියලා. අර මේ දේශීය ආච්චිගේ මැණික් මල්ල වගේ. මෙන්න මේකත් දේශීය ආච්චිගේ මැණික් මල්ල වගේ වෙයිද? The News Reporter. දේශප්‍රේමී, දේශහිතේශී විදිහට තමා මේ රටේ ජනතාව රැවට්ටුවේ. මේ දේශප්‍රේමී, දේශහිතේශී කියලා බලයටපත් වුණු රජය මේ වන විට යුගයේ ඓතිහාසික පාවාදීම සිදු කරමින් යනවා. අපේ රටේ සමස්ත බලශක්තිය විදේශකරණය කිරීම තුනි. අපේ රටේ විදුලිය, ඒ වගේම ඉන්ධන, වරාය මේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම මේ වන විට විදේශකරණය කිරීම සඳහා පිඹුරුපත් සකස් කරලා තියෙනවා. වර්තමාන ආණ්ඩුව බලයටපත් වෙද්දී කිව්වා මේ ක්‍රමයේ වෙනසක් ඇති කරනවා. සිස්ටම් චේන්ජ් එකක් ඇති කරනවා. එක් රටක් එක් නීතියක් ඇති කරනවා. නමුත් එක් රටක් එක් නීතියකුත් නැහැ. සිස්ටම් චේන්ජ් එකකුත් නැහැ. නමුත් මේ රටේ සම්පත් සියල්ලම විදේශීකරණය කරමින් යනවා. මෙහි මූලික තත්ත්වය තමයි අපේ රටේ LNG ඒකාධිකාරය ඇමරිකාවට ලබා දීම. පසුගිය දින මහ රෑ 12:06ට ඇමරිකාවේ සමාගම සමග ඇමරිකන් පුරවැසියෙක් වන මුදල් නැමැති බැසිල් රාජපක්ෂ මැතිතුමා අපේ රටේ සමස්ත බලශක්තියෙන් 3/1 ඒකාධිකාරය ඇමරිකාවේ නිව්පෝර්ට් සමාගමට ලබා දීම සඳහා ගිවිසුම් අත්සන් කළා. මේ තුලින් ඉදිරියේදී අපේ රටේ සමස්ත බලශක්තිය පාලනය ඇමරිකාව සතු වෙනවා. ඒ වගේම වරායේ අක්කර 13ක් වරාය නගරයේ ආසන්නයේ ඇති ඉතා වටිනා ඉඩමක් චීනයට ලබා දෙන්න මේ වන විට පිඹුරුපත් සකස් කරමින් යනවා. පසුගිය දින බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට 51% කොටස් ලබා දුන්නා. ඒ වගේම අලුත්ම තත්ත්වය තමයි ඉන්දියාවේ විදේශ ලේකම් පැමිණිලා අපේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඔවුන්ට ලබා ගැනීම සඳහා දැන් සාකච්ඡා පවත්වමින් යනවා. එහෙම තියෙද්දී බලශක්ති ඇමතිවරයා රටේ ජනතාව නොමග යවනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද අනුගමනය කරමින් විශාල බොරු ප්‍රමාණයක් කියමින්. ඔහු කියනවා ඉන්දියාවට අයිතියක් තියනවලු තෙල් ටැංකි පරීක්ෂා කරන්න, ඒක ඔවුන්ට අයිති නිසා. හැබැයි ඉන්දියාව කියනවා අපිට මේ තෙල් ටැංකි අයිති නැහැ. ඒ නිසා මේ පිළිබඳ සාකච්ඡා කරලා ගිවිසුමකට එළඹෙන්න ඕනේ කියලා. උදේ ගම්මන්පිල ඇමතුමා කියනවා ඉන්දු ලංකා ගිවිසුමෙන් එම තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට පවරලා තියෙන්නේ කියලා. ඒ අමූලික බොරුවක්. ඉන්දු ලංකා ගිවිසුමේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ එම තෙල් ටැංකි ඉන්දියාවට පවරා දුන්නා කියලා. ඒ සඳහන් වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව මේ සැටලයිට් සංවර්ධනය කළ යුතුයි කියලා පමණයි. ඒ නිසා රටේ ජනතාව නොමග යවනවා. මේට හේතුව තමයි 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කළේ නැත්නම් මේ ලබන 2023 ඔක්තෝබර් මාසයෙන් පස්සේ ලංකා LOIC ඉන්දියන් ඔයිල් සමාගමට අයත් පෙට්‍රල් ෂෙඩ් ඉන්ධන පිරුණු හාල් ටික නැවත ඉන්දියාවට ලබා දෙන්න විදියක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා මෙම පනත සංශෝධනය කරන්න. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ අපේ රටේ ඉන්ධන බෙදා හැරීම, ඉන්ධන ආනයනය කිරීම, ඉන්ධන අපනයනය, ඒ වගේම පිරිපහදුවේ සියල්ලම පුද්ගලිකකරණය කිරීම සඳහා වෙනත් ආයතන වලට ලබා දීම සඳහා ඇමතිවරයාට බලතල ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුල අපේ රට දැන් විශාල විදේශ ආක්‍රමණයකට ගොදුරු වෙමින් යනවා. හිටපු ජනාධිපති වර්තමාන අගමැතිතුමා චීනයට
සියල්ලම දෙමින් යනවා. ඔහුගේ කාලයේදී ෂැංගිලා හෝටලයට ආයත් ඉඩම සින්නක්කර චීනයට දුන්නා. පෝට් සිටි බහුතර ප්‍රමාණයක් සින්නක්කර දෙන්න තියෙද්දි 2015-19 රජය එය වළක්වා ගත්තා. නමුත් පෝට් සිටි ඉඩම් අයිති චීනයට. ඒ වගේම එහෙම තියෙද්දි අපේ රටේ කොළඹ නගරයේ වටිනා ඉඩම් සෙලන්දිවා නැමැති සමාගමක් කරා විදේශකරණය කිරීමට පිටුපස සකස් කරලා තියෙනවා. වර්තමාන ජනාධිපති සහ වර්තමාන මුදල් ඇමති බලශක්තිය ඇමරිකාවට දෙන්න තීන්දුව කරලා ඇමරිකාවේ සමග ගිවිසුම අත්සන් කරලා තියෙනවා. එහෙම තියෙද්දි බලශක්තිය ඇමති උදය ගම්මන්පිල තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න දැන් පිටුපස සකස් කරනවා. අපේ රටේ දැන් උතුරේ ඩෙල්ෆ් දූපතේ කොටසක් චීනයට අයිති. අපේ රටේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික දැන් ඉන්දියාවට දෙන්න යනවා. අපේ රටේ බටහිර තියෙන වරාය දැන් කොටස් වශයෙන් දීලා ඉන්දියාවටයි චීනටයි දැන් ඒක විදේශකරණය වෙලා අවසන්. CICT ජැටියට ඊයේ පෙරදා ලොකු නැවක් ආවා කියලා පුරසාරම් දෙනවා වරාය ඇමතිවරයා. ඒකේ 15යි වරාය අධිකාරියට අයිති වෙලා තියෙන්නේ, අනිත් සියල්ලම අයිති චීනට. එතකොට උතුර චීනට, නැගෙනහිර ඉන්දියාවට, බටහිර චීනයට සහ ඇමරිකාවට මේ වගේ රටේ කොටස් මේ විදේශකරණය කිරීමට විරුද්ධව අපේ රටේ ජනතාව පෙළගැස්වෙන්න ඕනේ. එහෙම තියෙදි තමයි අලුත්ම ප්‍රශ්නයක් ආවේ ඊයේ පෙරේදා ලෝක ජනමාධ්‍යවේදීන් විසින් ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන් විසින් ගවේෂණයක් කරලා තිබුණා පැන්ඩෝරා පේපර්ස් පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව. ලෝකේ රාජ්‍ය නායකයන් ව්‍යාපාරිකයන් තමන් අනිසි ලෙස උපයාගත් මුදල් විදේශ රටවල තැන්පත් කරලා තියෙනවා පිළිබඳ ගවේෂණයක් කළා. ඒ පිළිබඳ එළිදැක්වීමක් කළා පසුගිය දිනක. අපේ ලංකාවෙත් මේ රට පාලනය කරන රාජපක්ෂ පවුලේ ඥාති සහෝදරියක් සහ ඇයගේ ස්වාමි පුරුෂයාගේ නම මේ සඳහන් වුණා. 2010 සිට 2015 දක්වා අපි රටේ ජනතාවට කිව්වා රාජපක්ෂලා විශාල ධනයක් මේ රටේ හොරගම් කරලා තියෙනවා, දූෂණය හම්බ කරලා තියෙනවා. ඒ පිළිබඳ අපේ රටේ ජනතාව දැනුවත් කළා. රටේ ජනතාව ඒක පිළි අරන් 2015 දී උන්ව පරාජයටපත් කළා. නමුත් 2015 බලයටපත් වුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔහුගේ න්‍යායය තිබුණේ අපි ඉන්නකම් උඹලා බේරන්න, උඹලා අපිව බේරපන් න්‍යායයෙන් ඔවුන්ට කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. නමුත් අපි පුනා කිව්වා. අපි දැක්කා 2017 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා බසිල් රාජපක්ෂ මැතිතුමාගේ මුදල් තියෙන්නේ තිරුනඩේසන් සහ නිරුපමා රාජපක්ෂ ළඟ. තිරුනඩේසන් ඒ මුදල් කළමනාකරණය කරන්න කියලා. ඒ දැන් ඔප්පු වෙලා තියෙනවා. දැන් ඔහුගේ නිරුපමා රාජපක්ෂගේ සහ තිරුනඩේසන්ගේ නම මේ පැන්ඩෝරා පත්‍රිකාවල තියෙනවා. ඩොලර් මිලියන 160කට ආසන්න වැඩි ප්‍රමාණයක්. කෝටි 3200කට වැඩි මුදල් ප්‍රමාණයක් මේ වන විට පමණක්. මේ හෙලි කළ ඒවා පමණයි. හෙලි නොකළ ඒවා විශාල ප්‍රමාණයක් අපි හිතන්නේ මේ සඳහා ඉදිරියට දැනගන්න පුළුවන් වෙයි. එහෙම තියෙද්දි නිසා තමයි අපි කිව්වේ රටේ ජනතාවට මේ රාජපක්ෂ පවුල මේ රටේ මහජන මුදල් විශාල ප්‍රමාණයක් හොරගම් කරලා තියෙනවා කියලා. ඔයගලන්ට මතක ඇති හෙල්පින් හම්බන්තොට. හෙල්පින් හම්බන්තොට ප්‍රශ්නේදී හිටපු අග්‍රාමිෂකාරව සරත් වෙනසිල්ල මැතිතුමා කිව්වා මම ජාතියෙන් සමාව ඉල්ලනවා හිරේ යන්න ඕන කෙනෙක් ජනාධිපති කෙරුවට කියලා. ඒ කියන්නේ හෙල්පින් හම්බන්තොට විශාල මුදල් ප්‍රමාණයක් බිලියන 50කට වැඩි මුදල් ප්‍රමාණයක් අයතාලේ හම්බ කරලා තියෙනවා. එහෙම තියෙද්දි පසුගිය දින අපි දැක්කා 2015 ජනාධිපතිතුමන්ට ඉතා ආසන්න තියෙද්දි නිල් වල ගං ව්‍යාපෘතියේදී විශාල චෙක්පත් ප්‍රමාණයක් තිරුනඩේසන්ගේ නමට ලියලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම මල්වානේ ඉඩම බැසිල් රාජපක්ෂ මැතිතුමාට අයත් මල්වානේ ඉඩම ගැන නඩු තියනවා කඩුවෙල උසාවියේ. ඒ අවස්ථාවේදී තිරුනඩේසන් මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලිපියක් යවලා තියෙනවා ඒ ඉඩම මගේ හැබැයි ගේ හදලා තියෙන බැසිල් රාජපක්ෂ කියලා. මෙයත් සඳහන් වෙනවා මේ පැන්ඩෝරා පත්‍රිකාවල. ඉතින් එතකොට අපිට සැකයක් ඇති වෙනවා මේ කාගේ මුදල්ද ඔහු කළමනාකරණය කරලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම කාමදාක්කත් හොරකම් කරපු මිනිහෙක් තමන්ගේ නමින් ඒ මුදල් තැන්පත් කරන්නේ නැහැ බැංකුවක. කුඩුකාරයෙක් වුණා තමන්ගේ නමින් තැන්පත් කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා පික්පොකට් කාරයෙක් පික්පොකට් එකක් ගහලා දුවන්නේ මෙන්න හොරෙක් ඌ අල්ලන්න කියලා දුවනවා. ඉතින් ඒ වගේ තමයි මේකත්. දැන් මෙන්න හොරා දැන් දුවනවා
මෙන්න මේ අල්ලන්න කියලා දැන් අල්ලසෝ දූෂණ කමිසම සභාවට ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගේ පරීක්ෂණය පවත්වන්න කියලා. හරියට පික්පෝට් කාර්යය හොරා අල්ලන්න කියලා දුවනවා වගේ. 19 වෙනි සංශෝධනය ඉවත් කරලා 20 වෙනි සංශෝධනය ගෙනාවෙත් මේවා සඳහා තමයි. 19 වෙනි සංශෝධනයෙන් අපි අල්ලසෝ දූෂණ කමිසමට දාපු නඩු 20 වෙනි සංශෝධනය හරහා සියල්ලම අල්ලස් කමිසමෙන් ඉවත් කරගත්තා. මේ තියෙන මොහාන් පීරිස්ගේ නඩුව අල්ලස් කමිසම ඉල්ලාස් කරගනි. අල්ලස්කත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිදහස්. සරණත් නිදහස්. පිල්ලයන් නිදොස් කොට නිදහස්. මම ඉල්ලපු නිසා නගරාධිපතිතුමා ජනාධිපති සමාව දුන්නා. ඒ කියන්නේ තව ඇමතිවරයෙක්. තහනම ඉවත් කළා ඇමති ගොඩේවට රට යන්න අවසර. බොරොල් ලොරි වලින් සල්ලි ගත්ත තමයි ඒ කක්කුස්තියක් අතරේ ඇමතිවරයෙක් කියප එක. සෙවිලි තහඩ නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්. මහින්නානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස්. අල්ලස් නඩුවෙන් රෝහිත නිදහස්. නිස්සංග සේනාධිපති අල්ලස් නඩුවෙන් නිදහස්. ලලිත් විරුද්ධක සහ අනුෂාවල් සිල්ලේ නඩුවෙන් නිදහස්. සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්. මේ සියල්ලම අල්ලස්ව දූෂණ කමිෂන් සභාවට දාපු නඩු. මේ සියල්ලම අල්ලස්ව කමිෂන් සභාවෙන් අල්ලස්ව දූෂණ කමිෂන් සභාවෙන් තාක්ෂණ දෝෂ කියලා අධිකරණයට දැනුම් දීලා මේ නඩුව සියල්ලම ඉල්ලාස් කරගත්තා. නැවත දැමීමක් සිදු කරලා නැහැ. ඒ නිසා අපි අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විදිහට අල්ලස්ව දූෂණ කමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා මේ පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව. අපිට විශ්වාසයක් නැතත් රටේ නීති අනුව ඒක කළ යුතුයි. හැබැයි ජනාධිපතිතුමා දැන් මාසයක් ඇතුළත වාර්තාවක් දෙන්න කියලා තියෙනවා. නමුත් ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. ජනාධිපතිතුමා පත් කරන අල්ලස් කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා ජනාධිපති තමන්ගේ ඥාති සහෝදරිය පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා. හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. දැන් මේ රටේ ජනතාවට තේරුම් ගන්න ඕනේ මේ මහා ධනස්කන්ධයක් හොරකම් කරවෝ මේ රාජපක්ෂ පවුලේ සල්ලි කොහෙද තියෙන්නේ කියලා. ඒක නිසා තමයි පසුගිය දින පාර්ලිමේන්තුවට ගෙනාවේ කළු සල්ලි සුදු කරන කළු පනත මුදල් පනත. ඒ මුදල් පනතෙන් තියෙන්නේ ලංකාවේ ඕනෑම කෙනෙක් අයතාලේ සහ මුදල් හම්බ කරගත්ත මුදල් ලෝකේ කොහේ හරි බැංකුවක තියෙනවා නම් ඒවා ලංකාවට ගේන්න පුළුවන්. කිසියම් කොහොමද මුදල් හම්බ කරගත් කියලා අහන්නේ නැහැ. මුදල් අයතාලෙස හම්බ කරගත්තේ කෙසේද? මේවා අහන්නේ නැහැ. ලංකාවට ගේන්න පුළුවන් 100ට 1යි දඩය. 100ට 1යි දඩය තියෙන්නේ ලංකාවට ගේන්න පුළුවන්. ඒ නම් ගම් කිසිම දෙයක් හෙලි නොකරන්නත් ඒ පරිදි තියෙනවා. හෙලි කරන්නත් බෑ. මේ ගේන මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න පුළුවන්. මේ ගේන මුදල් වලින් ලංකාවේ ඕනෑම ඉඩමක් මිලදී ගන්න පුළුවන්. ඕනෑම දේපලක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම බැඳුම් කරවල ආයෝජනය කරන්න පුළුවන්. බැංකුවල තැන්පත් කරන්න පුළුවන්. මෙන්න මෙවැනි තත්ත්වයේ පනතක් තමයි ගෙනාවේ. අපිට දැන් සැකයක් තියෙනවා මේ පනත ගෙනාවේ තමන්ගේ පවුල් වල තියෙන සල්ලි මේ ලංකාවට ගෙනල්ලා ඒ අයතාලේ සම්බ කරපු සල්ලි නැවත නීති අනුකූල මුදල් බවට පත් කරන්නද? මීට පෙර මෙවැනි පනත් ලංකාවට ආවා. 1978 පනතක් ගෙනාවා. ඒ වගේම තිබිච්ච රජය ඒ වෙලාවේ 30ක් දඩය අවුරුදු 5ක් බැංකුවක අනිවාර්යෙන් තැන්පත් කළ යුතුයි. 1989 ඒ වගේම තිබිච්ච රජය මේ පරිදි පනතක් ගෙනාවා. ඒ වෙලාවේ 20ක් දඩය අවුරුදු 2ක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් තැන්පත් කළ යුතුයි. නමුත් මේ අවස්ථාවේදී කිසිම බැංකුවක එහෙම මුදල් තැන්පත් කරන්න ඕනේ 100ට 1යි දඩය. එතකොට දැන් අර බල්ලා මල්ලෙන් එළියට පැනනා වගේ දැන් මේ පැන්ඩෝරා පත්‍රිකා හරහා දැන් මේ විදේශ අයතාලේ සම්පූර්ණ මුදල් රාජපක්ෂ පවුලේ අයගේ නමින් තියෙනවා. අපිට කියන්න කනගාටුයි ජනමාධ්‍ය ඇමතුමා ඉත අහිංසකයි. එතුමා හොරෙක් නෙමෙයි. නමුත් එතුමා ඇවිල්ලා කියනවා අපේ ආණ්ඩුවේ කාගේවත් නන් නැහැ කියලා. ආණ්ඩුවේ නම් තියෙන්න ඕනේ නැහැ. ආණ්ඩුවේ කරන අයගේ සහෝදරයන්ගේ ඥාතින්ගේ නම් තමයි තියෙන්නේ. ඒ ඥාතින්ගේ නම් වලින් තමයි මේවා දාලා තියෙන්නේ. ඒ තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේවා 1990 2000 කාලේ කියලා. 90 2000 කාලේ නෙමෙයි මේ දිගටම හම්බ කිසිම තැනක 90 2000 කියලා නැහැ. මේ කාලේදී හම්බ කරගත් මුදල් මේවා එක බැංකුවක විතරක් තියෙන මුදල් මේ. නමුත් තව කොපමණ රටවල් නැද්ද? දැන් සීෂෙල්ස් රාජ්‍යයේ මුදල් තැන්පත් කරනවා මේක මුදල් විසුද්ධිකරණට ඒ තෝතැන්නක් වගේ තැනක්. දැන් එහෙ ඉන්නේ කවුද තානාපතිවරයා? මේ රාජපක්ෂ පවුලේ ඥාතියෙක්. ඒකින්ද තමයි ඔව් මේ පවුල් ගහක් හැදුවේ. මේ තියෙන පවුල් ගහ. මේ පවුල් ගහ හැදුවේ ඒක තමයි. මේ ආණ්ඩුවට සම්බන්ධ ඒ සියලුම අයගේ මේ පවුල් ගහ හදලා තියෙන්නේ මෙන්න මේ සෑම ඒ ආයතනයකට ඒ අවශ්‍ය ආයතන වලට තමන්ගේ පවුලේ අයව දාගෙන තියෙන්නේ මෙන්න මේක නිසා තමයි. ඒ නිසා පවුල් පාලනයක් කරන්නේ නැහැ. ඥාතින් තමන් ඒ ස්ථාන වලට අනුයුක්ත කරන්නේ නැහැ කියලා බලයටපත් වෙලා
මේ පවුල් ගහක් හදලා ඒ පවුලේ ඥාතීන් තැන් තැන් වලට දාලා ඔවුන් හරහා මේ කරන ක්‍රියාදාමය අපේ රටේ ජනතාව දැන් හොඳටම තේරලා තියෙනවා. ඒ නිසා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ තියෙන ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක්. රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. සෑම පැත්තෙම ජීවන වියදම් වැඩි වෙලා තියෙනවා. සෑම ආහාර ද්‍රව්‍ය මිල වැඩි වෙලා තියෙනවා. එහෙම තියෙද්දි දැන් පෝර ප්‍රශ්නයත් එක්ක ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. පෝර කිසිම පෝරක් නැහැ. දැන් මහකන්නේ ආරම්භ කරලා තියෙනවා. මහකන්නේ ආරම්භ කිරීමෙන් පස්සේ අවශ්‍ය පෝර යොදන්න පෝර නැහැ කියලා ගොවින් මැසිලි නගනවා. ඔවුන්ට වතුර ජලය ලබා එපා කියලා කියනවා මේ පෝර නැති නිසා. මෙහෙම තියෙද්දි මහින්දානන්ද මැතිතුමා කියනවා 12 වෙනිදාදී පෝර ලබා දෙනවලු. මොනවද ලබා දෙන පෝර? චීනයේ අර කාබනික පෝරද? චීනයේ ගේන වැසිකිලි කාබනික පෝරද? එහෙම කියන්නෙත් නැහැ. අපි චීනෙන් බැරනම් ඉන්දියාවෙන් හරි ගේනවා කියන පෝර. රටේ ජනතාවට ආහාර හිඟයක් අනිවාර්යයෙන්ම මහකන්නේ අවසානයේදී ඇති වෙනවා. ඒ වගේම දැන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කරන්න රජයක් නැති තත්ත්වයක් තියෙනවා. හාල් මිල පාලනය කරන ඩඩ්ලි සිරිසේන මහා පරිමාණ මෝල් හිමියන් තමයි රටේ හාල් මිල පාලනය කරන්නේ. ඔවුන් හාල් වලට පාලන මිලක් දැම්මා. හැබැයි රජයේ සද්දයක් නැහැ. ඒ පිටමත් කතාවක් කරන්නේ නැහැ. දැන් සති දෙකක් පමණ ගිහිල්ලා හාල් රුපියල් 115 ඉඳන් 165 දක්වා ගණන් වැඩි වෙලා තියෙනවා. හැබැයි රජය කතාවක්වත් කරන්නේ නැහැ පිළිබඳව. දැන් සිමෙන්ති හිඟයක් ඇති වෙලා තියෙනවා. ඉදිකිරීම ක්ෂේත්‍රය කඩා වැටලා තියෙනවා. පෙදරේරුවන්ට රැකියාව නැහැ. මේසන් බාසුරන්ට රැකියාව නැතුව ඔවුන්ගේ එදා වේල හම්බ කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා ඒ පෙදරේරුවන්ට. ඇයි සිමෙන්ති හිඟේ නිසා. සිමෙන්ති මිල වැඩි කරන්න දැන් ඔවුන් පිඹුරුපත් සැකසීමෙන් යනවා. සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම ගෑස් මිල 363කින් වැඩි වුණා. ලාෆ් ගෑස් හිඟයක් ඇති කරලා 363කින් වැඩි කළා. නමුත් දැන් ගෑස් කොහෙවත් නැති තත්ත්වයක් තියෙනවා. ලාෆ් ගෑස් සිලින්ඩරේ කරේ තියාගෙන ජනතාව හෙට මෙහෙට යනවා. දැන් ලිට්‍රෝ ගෑස් සමාගමත් රුපියල් 1000කට වැඩි ප්‍රමාණයකින් ගෑස් මිල වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. සීනි හිඟයක් ඉතර ඇති වෙන්න ඉඩ තියෙනවා. සීනි ජූනි මාසෙ ඉඳන් ගේන්න දුන්නේ නැහැ. නමුත් පසුගිය සතියේ සීනි ආනයනය කරන්න අවසර දුන්නා. නමුත් සීනි ගේන්න ඩොලර් නැහැ කියලා ව්‍යාපාරිකයෝ කියනවා. කිරිපිටි කොහෙවත් නැහැ. දැන් කඩවල වල කිරිපිටි පැකට් එකෙන් ගලවලා ලූස් දෙන තත්ත්වයකට තියෙනවා. කුරුණෑගල පැත්තේ මට ආරංචි වුණා. කුරුණෑගල පැත්තේ සමහර කඩවල වල ව්‍යාපාරික ස්ථානවල කිරි පැකට් එක 2ට 3ට කරලා ගෑම් 100 පොලිතින් කවර වල දාලා දෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම දරුවෝ ඉන්න අම්මලා උදේ ඉඳන් හවස වෙනකම් පෝලිං වල ඉඳලා අවසානයේ කිරිපිටි නැතුව ගෙදර යනවා. අපි මැසිවිලි නගනවා අපි දැක්කා. මෙවැනි තත්ත්වයක් ඇති ගන්නද මේ රටේ 69 ලක්ෂයක් ජනතාව බලය දුන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි මුලින්දම්ම කිව්වේ ෆේල් කියලා ඒක තමයි. සර් ෆේල්. මුදල් ඇමති බැසිල් රාජපක්ෂත් ෆේල්. සමස්ත ආණ්ඩුවම ෆේල්. රටේ ජනතාවට යන්නේමක් නැහැ. රටේ ජනතාව කිරිපිටි පෝලිං වල, ගෑස් පෝලිං වල, එතකොට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පෝලිං වල, ඉන්ධන පෝලිං වල, සිමෙන්ති පෝලිං වල දුක් විඳිනවා. හැබැයි ඒ රට පාලනය කරන අය මේවා නොදැක්කාසේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. හාල් මිල අහසුර නැගලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුල අපි රටේ ජනතාවට කියනවා මේක තේරුම් ගන්න ඉදිරි මැතිවරණවලදී මේ රජයට පාඩමක් උගන්වන්න එන ආසන්න මැතිවරණයේදී රජයට පාඩමක් උගන්වන්න මේ රටේ ජනතාවට පෙළ ගැහෙන්න කියලා කියනවා. අපි විපක්ෂයක් වශයෙන් රටේ ජනතාව දැනුවත් කරනවා. අපේ ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න කියලා. දැන් කුඩු ගෙනාපුවම කුඩු පුච්චලා දානවා අහුවෙච්චාම. කහ ගෙනාපුවම කහ පුච්චලා දානවා. ඉතින් නැත්නම් මේ සල්ලි ටික ගත්තා නම් අයවැය පියවගන්න. නෑ මේ සල්ලි එහෙම අයවැය පියාගන්න තරම් සල්ලි යන්නේ මේ දැනට තියෙන්නේ. හැබැයි මේගොල්ලන්ගේ සමස්ත ඒවා ගත්තාම මෙහෙම වෙන්න පුළුවන්. මම ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේත් කිව්වා. සාමාන්‍යයෙන් දේශපාලනයකට එන්න ඉස්සෙල්ලා තමයි පළවෙනි ඡන්දෙට ගමේ මිනිස්සු එකතු වෙලා කාර් එකක් අරන් දීපු පවුලේ අය මේ දැන් වෙද්දි ලංකාව විතරම ආසියාවේ කෝටිපති පවුලක් බවට පත් වෙන්නේ කොහොමද? කිසිම රැකියාවක් කරලා නැහැ. දේශපාලනය විතරයි රැකියාව. දේශපාලනයෙන් එහෙනම් කොහොමද මෙහෙම වෙන්නේ? දැන් බලන්න මෙහෙම කිසි කුඩුකාරයන්ගේ මුදල් උන්ගේ නමින් තියනවද? අයතාලේ සම්ප කරපු කවුරු තමන්ගේ නමින් සල්ලි දානවද එහෙම බැංකුවල? නැහැ. වෙන අයගේ නමින් ඥාතින් නමින් දාන්නේ. දැන් ඥාති සහෝදරිය ඉන්නවා. සහෝදරියගේ මේ පුරුෂයා ඉන්නවා. ඉතින් ඒවා ඔප්පු වෙන තත්ත්වයක් තියෙනවානේ. දැන් මේ මල්වාන ඉඩම තියෙන්නේ තිරුගේ නඩේෂන් නමින්. ගේ හදලා තියෙන බැසිල් රාජපක්ෂ. ඉතින් එතකොට ඒකෙන් ඔප්පු වෙනවානේ මේගොල්ලන්ගේ මුදල් කළමනාකරන්නේ කවුද කියලා. ඒ නිසා තිරු නඩේෂන් නිරුපම රාජපක්ෂ ළඟ තියෙන්නේ මේ රාජපක්ෂ පවුලේ මුදල් තමයි. ඒක හොඳටම ඔප්පු වෙනවා අර මල්වානේ ඉඩම පිළිබඳ ප්‍රශ්නේ. දැන් අපි දන්නවා විපක්ෂය නිරන්තරයෙන් චෝදනා කරන එකම චෝදනා කරන දේ තමයි රාජපක්ෂ පවුල වංචනික මුදල් හොයනවා ඒ වගේ කමිෂන් ගන්නවා කියලා. නමුත් මේ දැන් තණ්ඩෝර පේපර් සිලිටරෝ තුලින් රාජපක්ෂ පවුලේ ප්‍රබලීන්ට චෝදනා ඉදිරියට නැහැ. පොඩ්ඩක් ඈතින් කෙරුවොත්
කිව්වේ අනිත් අපිට දෙන්න දෙපොලින් කියනවා ටික. මෙහෙමයි මම ඒකනේ කිව්වේ කවමදාකවත් හොරෙක් හොරකම් කරපු සල්ලි තමන්ගේ නමින් බැංකුවල තැන්පත් කරනවද? කවමදාකවත් කරන්නේ නැහැ නේද? එතකොට ප්‍රශ්නේ ඒ හොරකම් කරපු සල්ලි තමන්ගේ නම් වලින් ධම්මේව තාම අහුවෙලා නැතුවද? ඒවා හදන්න තමයි අර කළු සල්ලි සුදු කරන පනත ගැන කළු පනත මුදල් පනත. දැන් විදේශ රටවල් වල තියෙනවා නම් මුදල් අයථාර්ථයෙන් හම්බ කරපු සල්ලි ලංකාවට ගන්නලා ඒක නීති අනුකූල ගන්න පුළුවන් නමවත් අහන්න බෑ. නමවත් කියන්නේ නැහැ. ඒක එහෙම මේ පනතෙන්ම නාට්‍ය තියෙනවා. ඒක එලි කරන්නේ නැහැ කියලා. ඉතින් මෙවැනි සල්ලි තියෙන හින්දා දැන් ඒක හොඳටම ඔප්පු වුණා එවැනි සල්ලි ඒගොල්ලෝ ළඟ තියෙනවා කියලා. දැන් මේ දාලා තියෙන්නේ තමන්ගේ ඥාති සහෝදරයෙක් සහ සහෝදරියගේ මේ ස්වයං පුරුෂයා නමින්. එතකොට අනිත් ළඟින් තිබුණත් ඒ සල්ලි දැන් ගෙනල්ලා හිට අනිත් සුදු කරන්න පුළුවන් නීති අනුකූල බවට පත් කරන්න පුළුවන්. ඒකට තමයි පනත් ගෙනාවේ. ඒ අවශ්‍ය දේවල් හදාගෙන තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කෙරුවා. ද්විත්ව පුරවැසි. ඔහු කිව්වා මම කොහොමවත් ඇමරිකාවේ පුරවැසි භාව ඉවත් කරගන්නේ නැහැ කියලා. එයි ඔයාලා මතක ඇති අතීත අත්දැකීම් තියෙනවා 2015 ආණ්ඩුව විත්ත ගමන් හිවිම රෑ කාටවත් කියන්න තමන්ගේ රටට ගියා. දැන් මේත් හදන්නේ ආයේ කොයිලා හරි ආණ්ඩුව වැටිච්ච ගමන් සල්ලි ටික ඕන තරම් තියෙනවා. ඒ සල්ලි ටික ලංකාවට පුළුවන් තරම් ගෙනල්ලා ඒවා නීති අනුකූල බවට කරනවා. අනිත් ඒවා ඒ රටවල් වල තියෙනවා. හිවිම රෑ 12ට යයි. ඕක තමයි කරන්න යන්නේ. ඒකනේ තමන්ගේ රටවල් මේ ඒ තියෙන පුරවැසි භාව ඉවත් කරගන්නේ නැතුව ඉන්නේ. දැන් අනුර මහෙන්දරන් ඉන්නවා මේ කොහෙද සිංගප්පූරුවේ. ඔහුව ගේන්න කිසිම එකක් නැහැ. ආවේ කොහොමද? අපි මහ බැංකු හොරු ඇවිල්ලා සතියකින් අල්ලනවා කිව්වා. දැන් ඒ ගේන්න කිසිම වැඩක් පිළිවෙලක් කරනවද? කියන උදාර්පණ නීතිය අනුව ගේනවා කියලා. ඒ වගේ මේ විදේශ පුරවැසියන්, ඒ වගේ ද්විත්ව පුරවැසියන් ඒ රටට ගියාම මේ හොරකම් අල්ලන්නවත් හම්බෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි රටේ ජනතාවට කියන්නේ මේ ගැන තීන්දුවක් ගන්න ඕනේ. ඉදිරි මැතිවරණවලදී එන මුල්ම මැතිවරණයේදී රජයට පාඩම උගන්වන්න මේ කරන වැඩ වැරදි කියලා. එහෙම කෙරුවොත් තමයි මේක හරියට ඒගොල්ලන්ට මේ තේරෙන්නේ. දැන් මේ කරන්න යන්නේ තමන්ගේ විදේශවල තියෙන සල්ලි ලංකාවට ගෑනලා ඒක නීති අනුකූල කරන්න තමයි මේ පනත ගෙනලා තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ හම්බුනේ ඉතා සුළු ප්‍රමාණයක්, තව විශාල ප්‍රමාණයක් එක එක්කෙනාගේ නම් වලින් ඇති. එක එක්කෙනාගේ නම් වලින් කවුද කියලා කියන්න බෑ. තමන්ගේ නම් වලින් දාන්නේ නැහැ. එක එක්කෙනා නම් වලින් ඇති. හැබැයි ඕක අහු වුණාම කියයි අපි පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයෙන් මොනවා වේද කියලා කවුරුත් කියන්නේ. දැන් ඒ වගේ තමයි සඳහන් කරන්නේ පෞල් බලයක් කියන්නේ කියලා. හැබැයි ආණ්ඩුපක්ෂයේ කැමති කෙනෙක් හෝ වාංශික කියනවා ඒකට කිසිම පෞල් බලයක් නැහැ. අමෝලක බොරුවක් කියනවා. නමුත් විපක්ෂ සභාවතුමා දැන් සඳහන් කරන්නේ මොකක්ද මේකේ? පෞල් පාලනයක් නැහැ කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් නැමැති බැසිල් රාජපක්ෂ, එතකොට රාජ්‍ය ආරක්ෂක ඇමති චමල් රාජපක්ෂ, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ. එතනම රාජපක්ෂලා පස් දෙනෙන්නේ. එතකොට පෞල් පාලනයක් නෙමේද? එතකොට කැබිනට් එකේ ලෝකේ කොහෙද තියෙන්නේ කැබිනට් මණ්ඩලේ එක පවුලේ පස් දෙනෙක්. තාත්තලා පුතාලා මේ බාප්පලා ඉන්න පස් දෙනෙක් ඔකේ කොහෙද ඉන්නේ? ඊට අමතරව ජනාධිපති ලේකම් මේ වීරතුංග ඥාතියෝ. එතකොට තව මේ ශෂේන්ද්‍ර රාජපක්ෂ ඉන්නවා. එතකොට තිල රණවක ඉන්නවා මාතර. ඒ වගේ විශාල ප්‍රමාණයක් මම ඒකයි පෙන්නුවේ ඔයගොල්ලන්ට මේ පෞල් ගහ මේ පෞල් ගහට තවත් එකතු වෙන්න ඕනේ. පහම ටිකයි ඉන්නේ. දැන් මේවට අනිත් අය සමහර අය ගස් නේද මේ ගෙඩි හැදෙන්න ඉඩ නැහැ මේ පෞල් ගහේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් ආවේ කොහමද? පළවෙනි රාජාසන කතාවේදීම කිව්වා කිසිම ඥාති සංග්‍රහයක් කරන්නේ නැහැ කියලා. කිසිම ඥාති සංග්‍රහයක් කරන්න නැතු කියපු අය දැන් මේ ඥාති සංග්‍රහය කරනවා. ඔයගලන්ට මතක ඇති මේක මට මතක් වුණා දැන් අර මේ දේශීය ආච්චිගේ මැණික් මල්ල වගේ. මේ මෙන්න මේකත් දේශීය ආච්චිගේ මැණික් මල්ල වගේ වෙයිද? දේශීය ආච්චිගේ මැණික් මල්ල ගැන කතාව දන්නවනේ. රාජපක්ෂ කෙනෙක් ඉඩම් අරන් තිබුණා. ඒ පිළිබඳ පරීක්ෂා කරද්දී ඒ ඉඩම් ගත්තේ කොහමද? දීපල ගත්තේ කොහමද කිව්වා. ඒක ඇහුවේ දේශීය ආච්චිගෙන්. දේශීය ආච්චි කිව්වා මට මැණික් මල්ලක් දීලා ගියා කට්ටියක් ඇවිල්ලා. ඉතින් ඒක මං තියාගෙන හිටියාම දවස් ගන්න පස්සේ මැණික් මල්ල අරන් ගිය සල්ලි ගෝණ ගාණක් දීලා මැණික් මල්ල අරන් ගියා. ඒ සල්ලි වලින් තමයි මේක ගත්තේ. ඒ වගේ තමයි දැන් මේ පැන්ඩෝරා පේපර්ස් වලටත් වෙන්නේ. දැන් දැම්මම කියනවනේ රාජපක්ෂලා කවුරුත් මේක ගෑවිලා නැහැ. ආණ්ඩුවේ කවුරුත් ගෑවිලා නැහැ. මේක වෙලා තියෙන 1900 ගණන් වල මේ මොනවාද මේ කතා? මේ ඔක්කොම මේ ගැලවෙන්න කියන ඒවා. ඒ නිසා මේ රටේ මහජන මුදල් හොරකම් කෙරුවා කියනවා. මේ රාජපක්ෂ පවුල හොරකම් කරනවා කියලා අපි මුල ඉඳන්ම කිව්වා. මුල ඉඳන්ම කිව්වා පාර්ලිමේන්තුවෙත් කිව්වා එළියෙත් කිව්වා. හැබැයි ජනතාව ඒක පිළිගත්තේ 2010 15 හැබැයි 16 15 ආපු ආණ්ඩුව ඒකට ක්‍රියාකාරක ගත්තේ නැහැ. ඒ ක්‍රියාමාර්ග ගත්තේ නැති ප්‍රතිඵලයක් තමයි ඊයේ පෙරේද අනුර කුමාර සානක මැතිතුමා කිව්වේ. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගැන ක්‍රියාමාර්ග ගත්තේ නැති හින්දා නැවත බලයටපත් උනේ. දැන් බලයටපත් වෙලා මොනවද කරන්නේ? ඒ වගේ තියෙන දේ ඔය ඇතුලේ තියෙන ඔක්කොම මේ ලිපිගොනු ටික අයින් කරගනි. ඒකට තමයි මේ ආවේ. නැතුව වෙන මොකටවත් නෙමෙයි. ඒගොල්ලෝ දන්නවා දැන් ආයේ මේ කරන තියෙන තත්ත්වෙලින් ආයේ ආණ්ඩුවක් එන්නේ නැහැ කියලා.
ඒව ඔක්කොම අයින් කරගෙන මේවත් ඔක්කොම අයතාව හම්බ කරපු සල්ලි නීති අනුකූල කරගෙන හිමින්ම තමන්ගේ රටවල් වලට යයි. ඒක තමයි මේ කරන්නේ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.